22 වෙනි පාඩම ප්‍රතිශත. මුලින්ම මාතෘකාව ලියා ගන්න ප්‍රතිශත. මේ ප්‍රතිශත කියන වචනය අපි බලමු මුලින්ම හම් වෙලා තියෙන දැන් මේ ප්‍රතිශතත් එක්කෙන සලකුණක් තියෙනවා මෙයා. අපි මෙයාට කියනවා 100ට ප්‍රමාණයක්. ඔක දකින්න ලැබෙනවා ඇඳුම් සේල් වල එහෙම ඇඳුමක් අවුරුදු කාලයට නැත්නම් මේ අවුරුදු අවසානයේ නත්තල් කාලයට එහෙම මෙන්න මෙහෙම ඇඳුම් කඩවල ලකුණක් ඇදලා තියෙනවා 120යි. අපි මේකට කියනවා 120යි. සේල් කියලා ලියලා 120ක් කියලා එහෙම බෝඩ් එල්ලලා තියෙනවා. ඒකේ අදහස තමයි රුපියල් 100ක භාණ්ඩයක් නම් 20ක් අඩු කරනවා කියලා. ඒ කියන්නේ රුපියල් 100ක යම්කිසි ඇඳුමකට අපි ඒකට දෙන්න ඕනේ රුපියල් 80යි. ඒ 20ක් අඩු කරනවා. 120යි. ඔන්න ප්‍රතිශත භාවිතා වෙන තැන දකින්න තැන. තව සමහර සුපර් මාකට් වල එහෙම සමහර භාණ්ඩ වල ගහලා තියෙනවා 110ක් අඩු කරනවා එහෙම ලියලා තියෙනවා. තව පොලිය බැංකුවක මුදල් තැන්පත් කරද්දී එහෙම නැත්නම් බැංකුවකින් ණයට ගනිද්දී ඒගොල්ලන් කියනවා අපේ පොලි ප්‍රතිශතය එහෙම කියන්නේ. පොලි ප්‍රතිශතය 6යි කොහොම කියනවා. අපේ තැන්පත් සඳහා ලබා දෙන වාර්ෂික පොලි ප්‍රතිශතය 6යි. ඔන්න මේ ප්‍රතිශත ලකුණ දකින්න අපි තව අවස්ථාවක්. තව තැනක්. එහෙනම් මෙයත් එක්ක වැඩ කරන්න යන්නේ තව අවස්ථා තියෙනවා. ඒවා ඉදිරියට හම්බ වෙනවා. මේ ප්‍රතිශත ලකුණේ අදහස තමයි මුළු ප්‍රමාණය 100කට බෙදුවොත් 100ක් නම් ඒකෙන් කොච්චරද කියන්නේ. දැන් අඳුම් කඩේක තියෙනවා නම් මෙන්න මෙහෙම 120ක් අඩු කරනවා කියලා. ඕකෙන් කියන්නේ සෑම ඇඳුමක්ම රුපියල් 100යි ඒකෙන් 20ක් අඩු කරනවා කියන එක නෙමෙයි. ඇඳුමක මිල රුපියල් 100ක් නම් ඒකෙන් 20ක් අඩු කරනවා කියලා මේ කියන්නේ. ඇඳුමක මුල රුපියල් 200ක් වුණොත් එතකොට කීයක් අඩු කරයිද? 100ක් නම් 20ක් අඩු කරනු ලැබේ. 200ක් වුණා නම් 20 දෙකක් 40ක් අඩු කරනවා. ඉන්නේ වගේ අදහසක් මෙතන තියෙන්නේ. මුළු ප්‍රමාණය කොටස් 100ක් නම් ඒකෙන් යම් කිසි ප්‍රමාණයක් ගත්තාම එයා අපි ප්‍රතිශතය ලෙස 100ට කොච්චරයිද කියලා කියනවා. දැන් හිතන්න මෙහෙම මේ තියෙන සමචතුරස්‍රය මම මේ පැත්තට බෙදනවා කොටු 10ක්. මේ පැත්තට තීරු 10ක් බෙදනවා. මේ පැත්තට තීරු 10ක් බෙදනවා. දැන් ඊට මේක ඇතුලේ ඔක්කොම තියෙන කොටු මේ කොටුව දිහා බලන්න. දැන් මම මේ කොටුව බෙදලා තියෙනවා සමාන කොටස් 100කට. සමාන කොටස් 100කට මේ පැත්තකට 10කට බෙදුවා මේ පැත්තකට 10කට බෙදුවා. එතකොට එහෙනම් මේ සම්පූර්ණ කොටුව බෙදලා තියෙනවා සමාන කොටස් 100කට. ඒකෙන් මම එකක් පාඩ කළොත් භාගයක් ලෙස නම් දැන් මේකෙන් පාඩ කරලා තියෙන්නේ 100න් එකයි. මේ සම්පූර්ණ ප්‍රමාණය එකක් කියලා සැලකුවහම ඒක 100කට බෙදලා එකක් පාඩ කළා. ඒ කියන්නේ පාඩ කරපු ප්‍රමාණය දැන් 100න් නම් එකයි. අපි ආව ප්‍රතිශතයක් ලෙස ලියනවා 100ට එකයි කියලා. 100ට එකයි. මුළු ප්‍රමාණය 100යි නම් ඒකෙන් එකක් පාඩ කරලා තියෙනවා 100ට එකයි. භාගයක් ලෙස 100න් එකයි ප්‍රතිශතයක් ලෙස 100ට එකයි කියලා කියා ගන්න පුළුවන්. මේකෙන් කොටු පාඩ කළා නම් 5ක්. ඔන්න දැන් කොටු 5ක් පාඩ කරලා තියෙනවා. භාගයක් ලෙස කිව්ව හැකි 100න් 5යි. එහෙනම් යා ලේසි ප්‍රතිශතයක් ලෙස කිව්වම 100ට නම් 5ක් පාඩ කළා ප්‍රතිශතයක් ලෙස කිව්ව හැකි 100ට 5යි 100ට 5යි කියලා කිව්ව හැකි. ඊට පස්සේ මේකේ පාඩ කළා නම් කොටු 12ක්. මම මේකේ කොටු 12ක් පාඩ කරනවා. එතකොට භාගයක් ලෙස ලියවෙන්නේ 100න් 12යි. එයා ප්‍රතිශතයක් ලෙස ලියුවාම වෙනවා 100ට 12යි කියලා. 100ට 12යි. එහෙමනම් මේ තියෙන්නේ භාගයක් ප්‍රතිශතයක් ලෙස ලියවිලා තියෙනවා. මේ තියෙන්නේ භාග සංඛ්‍යාවක් එයා ප්‍රතිශතයක් ලෙස ලියවිලා. එහෙනම් භාගය ප්‍රතිශතයක් ලෙස ලියද්දි මේ යට 100 නම් තියෙන්නේ කිසි ගැටලුවක් නැහැ. මේ උඩ ඉන්න සංඛ්‍යාව තමයි ප්‍රතිශතය වෙන්නේ. මෙයා 100ට බෙදලා නම් තියෙන්නේ මෙතන උඩ 5යි නම් 100ට 5යි. 100ට බෙදලා 1යි නම් 100ට 1යි.
100 බෙදලා 12යි නම් 112යි. එහෙනම් අපි මුලින්ම මෙන්න මේ ප්‍රමාණය මෙයාව ලියාගෙනමු. ඒකකයේ බෙදා ගන්නවා කොටස් 100කට. දැන් මේව මෙන්න මේ කොටුව අදින්නයි යන්නේ පොතේ. මේ කොටුව පොතේ අදිද්දී පොතේ කොටු අදින්න එපා. ඒ කොටු තියනවානේ. ඒ හින්දා තනි කොටුව විතරක් අරින්න. මේ පැත්තට කොටු 10ක් ගන්න, පල්ලෙහාට කොටු 10ක් ගන්න, ඒ වටේ ෆ්‍රේම් එක විතරක් අරින්න. මේ සම්පූර්ණ එක කියලා විතරයි. එයාගේ එක කොටුවක් පාට කරන්න. මේ පැත්තට කොටු 10යි, මෙහෙට කොටු 10යි සම්පූර්ණ වටේ කොටුව විතරක් අදින්න ඇති. පල්ලෙහාට බෙදන්න ඕනේ නැහැ. මේක බෙදලා තියෙනවානේ අපේ පොතේ. ඒ හින්දා එක කොටුවක් පාට කරමු. ප්‍රමාණය 10න් එකයි. ඒ කියන්නේ ප්‍රතිශතය ලෙස 100ට 1යි. ඒ වගේ කොටු 3ක් අදිමු. මේ වගේ කොටු 3ක්. අදපු කොටු 3 පළවෙනි එකේ එකක් පාට කරලා 100න් 1යි 100ට 1යි කියලා ලියා ගන්න. ඊගාව එකේ පහක් පාට කරන්න 100න් 5යි 100ට 5යි. ඊගාව එකේ ඉලක්කම් දෙකක් වෙන සංඛ්‍යාවක් කොටු 12ක් පාට කළා 100න් 12යි 100ට 12යි. දැන් බලන්න අච්චුපතේ 102 වෙනි පිටුව. 102 වෙනි පිටුවේ වගුවක් දීලා තියෙනවා. බලන්න මේ වගුව දිහා. ඒක දිහා බැලුවම පේනවා පාට කරලා තියෙන කොටු ප්‍රමාණය. පළවෙනි එකේ කොටු 6ක් පාට කරලා 100න් 6යි. ඒ කියන්නේ 100ට 6යි. ඊගාගේ කොටු 25ක් පාට කරලා 100න් 25යි 100ට 25යි. අන්තිම එක කියලා බලන්න මුළු සම්පූර්ණ කොටු ඔක්කොම ටික පාට කරලා. එහෙමනම් 100න් 100යි. ඒ කියන්නේ සම්පූර්ණ එකම. සම්පූර්ණ එකම පාට කළා 100න් 100යි. ප්‍රතිශතය ලෙස ලියුවහම 100යි. අපි කියන්නේ වාද විභාගයේ ලකුණු මේ ළමයට 100යි කියලා. 100යි කියන්නේ. එහෙමනම් ලකුණු 100ක් දෙන පේපර් එකට 100ම ගත්තා. සම්පූර්ණ ප්‍රමාණයම. එක්කෙනෙක් කියනවා මම අඹගෙඩි 100ක් ගෙනාවා 100ම විකුණුවා. එහෙමනම් එයා 100ට 100ම වික්කා කියලා අපිට කිව්වේ. 100ක් ගෙනාවා 100ම වික්කා. අඹගෙඩි 10ක් ගෙනාවා 10ම වික්කා. 10න් 10යි. ඒකට කිව්ව හැකි 100න් 100යි කියලා. අපි ඒක තව පොඩ්ඩකින් බලමු කොහොමද එයාට 100ට 100යි කියන්නේ කියලා. අපි අභ්‍යාසයට මම 22 එක අභ්‍යාසය. 22 එක අභ්‍යාසයෙන්ම පටන් ගමු. මේ දැන් කියපු දේවල් වලට වගේ දේවල් ටිකක් එතන තියෙනවා. ඔය තුන්වෙනි ගාන හතරවෙනි ගාන වගේ යද්දි පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි එතෙන්දි බලමු මොකද වෙන්නේ කියලා. 22 එක අභ්‍යාසයේ පළවෙනි ගාන. ඒක බලමු. උත්තරේ කිව්ව හැකි. උත්තර ලියන්න මේ ටිකට ලේසි වචනෙන් කියලා තියෙනවා 100ට 2යි ප්‍රතිශත ලකුණ ලියුවාම මෙන්න 100ට 2යි 100ට 2යි 100ක් තිබ්බ තැනින් 2යි දෙවෙනි එක නම් 1 100ට 2යි 100ට 2යි මෙන්න 100ට 2යි ගොම ඉලක්කම් 2යි 120යි 120යි දෙවෙනි එක 120යි තුන්වෙනියා 100ට 100යි සම්පූර්ණ ප්‍රමාණය 100යි. 4 100ට 175යි. මෙන්න බලන්න මෙයා 100ට 175යි. දැන් ඕක අර කලින් කියපු දෙයට නම් ගැලපෙන්නේ නැහැ. එක්කෙනෙක් කියනවා මම අඹගෙඩි 100ක් ගෙනාවා ඒකෙන් 175ක් වික්කා. වෙන්න බෑ. අපි ඒ වගේ එකකට ඒක හරියන්නේ නැහැ. හැබැයි මෙහෙම එක්කෙනෙක් රුපියල් 100කට යම්කිසි භාණ්ඩයක් ගේනවා. එයා ඒක ගෙනහල්ලා විකුණනවා 225ට. 100ට ගෙනාවා 225ට වික්කා. එයාට ලාභය හම්බුණා රුපියල් 125ක ලාභයක්. මෙන්න බලන්න 100ක් වියදම් කරලා 125ක ලාභයක් හම්බුණා. අන්න ඒකදී අපිට කිව්ව හැකි 100ට 125ක ලාභයක් තියනවා කියලා. 100ට 125ක ලාභයක් තියනවා. ඒ වගේ අවස්ථාවලට මෙන්න මේ වගේ ප්‍රතිශත හරියනවා. තව මොනවා හරි දෙයක් පැල කරනවා. එක්කෙනෙක් කහ ගෑම් 100ක් පැල කරනවා. ගෑම් 100ක් පැල කළා නම් එයාට කොච්චර හම්බ වෙයිද? සමහර වෙලාවට කිලෝ එකක් කිලෝ දෙකක් හම්බ වෙන්න පුළුවන්. අන්න එතකොට මේ වගේ 100ට වඩා වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා. තමන් භාවිතා කරපු ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක්. මේ වගේ ප්‍රමාණයකට තවත් වැඩියෙන් හම්බ වෙනවා.
175 200 500 එහෙම වෙනවා. ඊට වඩා වැඩි ප්‍රමාණ එනවා. 100ක් භාවිතා කළා ඊටත් වඩා වැඩි ප්‍රමාණ හම්බ වුණා. 5 112යි දෙකෙන් එක. 112යි දෙකෙන් එක මෙන්න මෙහෙම ලිව්වේ භාගයක් ලෙස. 112යි දෙකෙන් එකයි 12යි භාගයයි. 12යි තවත් භාගයයි. මෙයාම තමයි 12.5 කියන්නේ. 112.5 කිව්වත් මෙයාම තමයි. 12යි තවත් භාගයයි. අන්තිමට කියන 6 වෙනි එක. 130.5. 130.5. මෙන්න තව අවස්ථාවක් අපිට ප්‍රතිශත ලැබෙනවා. ප්‍රතිශත ලැබෙනවා සමහර වෙලාවට 100ට වඩා අඩු සංඛ්‍යාවලට. සමහර වෙලාවට 100යි සම්පූර්ණ ප්‍රමාණය. සමහර වෙලාවට 100ට වඩා වැඩි. තව සමහර වෙලාවට භාගයක් ලැබෙනවා. තව සමහර වෙලාවට දශම සංඛ්‍යා ප්‍රතිශත ඇතුලේ තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ගාන සම්පූර්ණ කරන්න. දෙවෙනි ගානට උත්තර ටික පහසුවෙන් ගන්න පුළුවන්. පළවෙනි ගාන දිහා බලද්දී 125යි. අපි වචනෙන් කියන්නේ මෙයා 125යි කියලා. එහෙනම් පළවෙනි එක නා 125යි. නේ දෙවෙනියා 180යි. 180යි. තුන්වෙනියා 7.5යි. 7.5යි. ඊට පස්සේ බලන්න තුන්වෙනි ගාන දිහා භාගයක් දීලා එයාව ප්‍රතිශතයක් කියලා දුන්නාම ඉර යට ඉන්නේ හරේ ඉන්නේ 100 නම් අපිට හත වශයෙන්දී හම්බ වෙන්නේ හරේ 100 ඉන්න අය විතරමයි. 100 නොවන අය අපි ඊගාවට 100 කරගන්නවා. හරේ 100 නම් ඉර උඩ ඉන්න එක්කෙනාව ලේසියෙන් ප්‍රතිශතයක් ලෙස කියුවේ හැකි. දැන් 100න් 9යි මෙයා 100යි 100න් 9යි කියන්නේ 109යි. බලන්න කියපු විදිය අපි මෙයාට කියන්නේ 100න් 9යි භාගයන්නේ 100න් 9යි. මෙයා 100ට 9යි 100ට 9යි. ගොවිලක්කන් දෙක 100න් 30යි 100ට 30යි 100න් 30යි කියන්නේ 130යි. ඊගොල්ලෝ කියනවා 100න් 100යි ඒ කියන්නේ 100යි. 100න් 100යි 100යි. අන්තිමට කියනවා 100න් 105යි ඒ කියන්නේ 100ට 105යි. ඔන්න දැන් බලන්න හතවෙනි ගාන. භාගයක් දීලා එයාව ප්‍රතිශතයක් දීලා එයාව භාගයක් ලෙස ලියන්නලු. මේක අනිත් පැත්ත. 100ට 9යි නම් 100න් 9යි කියලා ලියුවේ හැටි. 100ට 30යි නම් 100න් 30යි කියලා ලියුවේ හැටි. හැබැයි භාග සංඛ්‍යාවල අපි දන්නවා සරලම ආකාරයෙන් තියන්න. තුල්‍ය අනුපාත. මේ වගේ කෙනෙක් අපි තියන්නේ නැහැ. මේ වගේ කෙනෙක් දැක්ක ගමන් උඩයි යටයි බෙදලා සරලම ආකාරයෙන් තියනවා. එහෙමනම් ඔය හතරවෙනි ගාන ප්‍රතිශතයේ භාගයක් ලෙස ලියන්න ඊට පස්සේ සරලම ආකාරයෙන් ලියන්න. බලමු 133යි 133 කියන්නේ 133යි. දැන් අපි බලනවා මෙයා තව සරල වෙනවද? උඩයි යටයි බෙදෙන සංඛ්‍යා තියෙනවද? දෙකෙන් බෙදෙන්නෙත් නැහැ, තුනෙන් බෙදෙන්නෙත් නැහැ, පහෙන්, හතෙන් එවෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් මෙයා වෙන සරල වෙන්නේ නැහැ. මෙයා තමයි උත්තරේ. දෙවෙනිය 100යි. 100යි. 100යි කියන්නේ 100න් 100යි. 100න් 100යි කියන්නේ එකයි සම්පූර්ණ එකම. එක ළමයෙක් කියනවා මම ඇපල් ගෙඩියක් ගෙනල්ලා ඇපල් ගෙඩියෙන් 100%ම කෑවා කියලා. මේ කියන්නේ එයා ගෙඩියම කෑවා කියන එක. 100%ම. තුන.
ගොම ඉලක්කම් දෙක දීලා තියෙන 130යි. ගොම ඉලක්කම් දෙකේ 130යි. ඒ කියන්නේ 130යි. මෙයා නම් සරල වෙනවා. උඩයි යටයි බෙදෙනවා. මේ 10න් බෙදෙනවා. ඒතකොට බිඳුව බිඳුව කැපෙනවනේ. 10න් 3යි කියලා එනවා. වෙන්න ප්‍රතිශතය ලෙස 100න් 30 කියන්නේ භාගයක් ලෙස ලියුවාම 10න් 3ට. එක ළමයෙක් අඹ ගෙඩි 10ක් ගෙනහැල්ලා 3ක් කෑවා. එයා කාප් ප්‍රමාණය 100ක් ගෙනාව නම් එයා 30ක් කෑවා වගේ. ඒ කියන්නේ 130ක් කාලා. 10ක් ගෙනහැල්ලා 3ක් කාපු එක්කෙනාට කිව්වේ ඇයි මම 130ක් කෑවා කියලා. ඔමලකන් 3 185යි. ඔමලකන් 3 185යි. 185 කියන්නේ 185යි. එයා සරල වුණාම මේ පහෙන් බෙදෙනවා. උඩ යටයි පහෙන් බෙදෙන බව පේනවනේ අකට පහ තියෙන හින්දා. 8ට 5 ඒවා 1යි. 5 ඉතිරි 3 35ට 7යි. 10ට 2යි 20ෙන් 17යි. එහෙමනම් 185යි කියලා කියන්නේ 185යි කියලා කියන්නේ 20ෙන් 17යි. 20ෙන් 17යි. 185යි 185යි 20ෙන් නම් 17යි. අන්තිම එක්කෙනා 100ට 1යි. 100ට 1යි කියන්නේ 100ෙන් 1යි. එයා ඊට වඩා සරල වෙන්නේ නැහැ. 100ට 1යි. දැන් බලන්න ඊගාවට මෙන්න මෙහෙම වුණොත් එක ළමයෙක් කියනවා මම අඹ ගෙඩි 100ක් ගෙනාවා ඒකෙන් 5ක් කෑවා කියලා. එයා කාපු ප්‍රමාණය අපිට ප්‍රතිශතයක් ලෙස කිව්වේ ඒක 105ක් කෑවා කියලා. එයා කාලා තියෙන්නේ 105යි. තව ළමයෙක් ඉන්නවා. එයා ගෙඩි 10ක් ගෙනල්ලා එකක් කෑවා. දැන් අපි බලන්න යන්නේ වැඩි ප්‍රතිශතයක් කවුද කෑවේ කියලා. 100ක් ගෙනාවු එක්කෙනා 5යි කෑවේ කියන්නේ 105යි කියලා අපි දන්නවා බලපුවම පේනවා මෙයා 100 හින්දා. හැබැයි මෙයාව ප්‍රතිශතයක් ලෙස ලියන්න තාම අපි දන්නේ නැහැ. මොකද මෙයා 100 නෙවෙයි. හරය 100 නම් විතරයි අපි දන්නේ ප්‍රතිශතයක් ලෙස ලියන්න. ඒ හින්දා අපි කරන්නේ හරය 100 කරගන්නවා. මෙයාව 100 කරගන්න පුළුවන් තුල්‍ය භාග වලින්. ඒකට 100 වෙන්න 10න් වැඩි කරනවා මෙයාට 10න් වැඩි කරනවා. දැන් හරය සමාන හරය තුල්‍ය භාගය කියන්නේ මේ භාගයට ලැබෙන තවත් ඒ වගේ සමානම භාගයන්නේ. එක 10න් වැඩි වුණාම 10යි 10 10න් වැඩි වුණාම 100යි. හරියට මෙයාගෙදි 100ක් ගෙනල්ලා 10ක් කෑවා වගේ. කෑවේ ගෙඩි 10යි ගෙනාවේ 1යි කෑවේ. හරියට 100ක් ගෙනල්ලා 10ක් කෑවා වගේ. මේ දෙන්න සමානයි. තුල්‍ය භාගය. දැන් එයා කාප ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස එනවා 110යි. මෙයා 100යි. එහෙනම් A කියන ළමයා ගෙඩි 100ක් ගෙනල්ලා 5යි කෑවේ නම් මෙයා කාලා තියෙන්නේ 105යි. B කියන එක්කෙනා 10ක් ගෙනල්ලා 1යි නම් කෑවේ එයා කාලා තියෙනවා 110ක්. එහෙනම් වැඩියෙන්ම කාලා තියෙන්නේ වැඩි අඹ ප්‍රමාණයක් කාලා තියෙන්නේ මුළු ප්‍රමාණයත් එක්ක සැලකුවාම B කියන ළමයා. එයා තමයි 110ක් කාලා තියෙනවා. එහෙනම් A ටික අඩුවෙන් කාලා තියෙන්නේ ප්‍රතිශතයක් ලෙස බලුවාම B තමයි වැඩියෙන් කාලා තියෙන්නේ. හැබැයි ප්‍රමාණය දිහා බලුවාම ගෙඩි 100ක් ගෙනල්ලා මෙයා ගෙඩි 5ක් කෑවා. මේ ළමයා එක ගෙඩියයි කෑවේ. හැබැයි ප්‍රතිශතයක් ලෙස බලද්දී එයා තමයි වැඩියෙන් කාලා තියෙන්නේ. එහෙනම් අපි යන්නේ මෙන්න මේ විදිහට දැන් හරය 100 නොවන අය ප්‍රතිශත කරන්න. අනුමාතිකාව ලියන්න. හරය 100 නොවන අය හරය 100 නොවන භාග ප්‍රතිශත ලෙස ලිවීම. හරය 100 නොවන භාග ප්‍රතිශත ලෙස ලිවීම. උදාහරණයක 10න් එක මෙන්න ප්‍රතිශතයක් කරපු විදිය. 10න් එක එතකොට සමානයි 110යි. මේ 10න් එක සමාන වෙලා 110ට. මේ ගන්න ලියා ගන්න දෙවෙනි ගන්න උත්සාහ කරන්න. දෙවෙනි ගාන 25න් 7. මෙයා 100 වෙනවා 4ෙන් වැඩි වුණාම. එහෙනම් 9 4ෙන් වැඩි කරා නම් 9ත් 4ෙන් වැඩි කරනවා. 7ක් 4 28යි.
25 වාතක 100යි 100න් 28යි. දැන් භාගය ලෙස 100න් 28යි. මෙයා 100 වුණා. හරි ප්‍රතිශතය ලෙස කිව්ව හැකි 128යි කියලා. ඊට උදාහරණ 3. 1/5 විෂම මිශ්‍ර සංඛ්‍යාවක් 1/5 එහෙමනම් අපි මුලින්ම මෙයාව විෂම භාගයක් කරගෙන ඉමු. 1/5 විෂම භාගයක් කරගමු. ඊට පස්සේ හරේ 100 කරගෙන ප්‍රතිශතය ලෙස ලියන්න. මුලින්ම විෂම භාගයක් කරමු. 5ක් 1 5යි 5යි 3යි 8යි 8 වෙදීම 5යි. දැන් ඉරයට ඉන්න එක්කෙනා 100 කරගන්න ඕනේ. මෙයා 100 කරගන්න ඕනේ. 5 100 බවට පත් වෙනවා 20න් වැඩි කරාම. 20 5 100 මෙයා 30න් වැඩි කරනවා මෙයා 30න් වැඩි කරනවා. ඉර උඩට එනවා 100න් 160යි කියලා. 100න් 160යි. 100න් නම් 160යි ප්‍රතිශතය ලෙස කිව්ව හැකි 160යි කියලා. 160යි. අපි දැන් බලමු අභ්‍යාසයේ ගැටලුවක්. 22 දෙක අභ්‍යාසයේ 4 වෙනි ගාන බලන්න. 22 දෙක අභ්‍යාසයේ 4 වෙනි ගාන. සමාජිකයන් 20ක් සිටින ළමා සමාජයක එක් දැස්වීමකට සඳහා පැමිණි ගාන 18යි. ඒක. එදින දැස්වීමට පැමිණි සංඛ්‍යාව මුළු සමාජික සංඛ්‍යාවේ භාගයක් ලෙස ලියන්න. 20ක් ඉන්න දැස්වීමට එදාගේ 17යි. එහෙනම් භාගයක් ලෙස 20න් 17යි ඇවිල්ලා තියෙන්නේ. එදා දැස්වීමට ඇවිල්ලා තියෙන්නේ 20න් 17යි. ඒ ප්‍රතිශතයක් ලෙස ලියන්න. එහෙනම් එදා දවසේ පැමිණි සිසුන් ප්‍රමාණය සමාජිකයන් ගාන ප්‍රතිශතයක් කරන්න යද්දී මෙයා 100 කරගන්නවා. ඒකට වැඩි කරනවා 5න්. මෙත් 5න්. 20 5ක් 100යි. ඊට උඩට 5ක් 35න් 5 ලිව්වා 3ක් ඉතිරි. 5ක් 1 5යි 5යි 3යි 8යි. දැන් භාගයක් ලෙස එන්න තියෙනවා 100න් 85යි ප්‍රතිශතය ලෙස ලියන්න හැකි 185යි. එහෙමනම් එදා දවසේ සමාජිකයන්ගේ පැමිණීම 185යි. පැමිණීම 185ක් වෙලා තියෙනවා එදා දවසේ. දැන් 6 වෙනි ගාන හදමු. 6 වෙළෙන්දක මිලදී ගත් අඹ ගෙඩි 50ක තොගයකින් 8ක් නරක් වෙලා 50ක් ගෙනාවා 8ක් නරක් වෙලා. ඒක අඹ තොගයෙන් නරක් වූ අඹ ප්‍රමාණය මුළු අඹ ප්‍රමාණයේ ප්‍රතිශතය ලෙස දක්වන්න. 50ක් ගෙනාවා 8ක් නරක් වුණා. මෙන්න භාගයක් ලෙස. භාගයක් ලෙස නම් 50න් 8යි. ඊට පස්සේ අහනවා ඒක ප්‍රතිශතය ලෙස කොච්චරද කියලා අහන්නේ. ප්‍රතිශතයක් ගන්න මෙයව 100 කරගමු. වැඩි කරනවා 2කින් වැඩි කරනවා 2කින්. 8 2 16යි. 50 2 100යි. එහෙනම් නරක් වුණ ප්‍රමාණය 100ට නම් 16යි. ගෙඩි 100ක් ගෙනාවා නම් 16ක් නරක් වෙලා තියෙයි කියලා අපිට හිතන්න පුළුවන්. 100ට නම් 16යි ප්‍රතිශතය ලෙස 116යි. 2 අඹ තොගයෙන් නරක් නොවූ අඹ ප්‍රමාණය මුළු අඹ ප්‍රමාණයේ ප්‍රතිශතය ලෙස දක්වන්න. ඒකට තියෙනවා ක්‍රම දෙකක්. නරක් වුණේ 116යි නම් දැන් බලන්න ඒකේ අදහස 100ක් ගෙනාපු එක්කෙනාගේ 16ක් නරක් වෙලා. එහෙමනම් හොඳ ප්‍රමාණය වෙන්න ඕනේ 100ක් ඇතුලේ 16ක් නරක් වෙලා නම් ඉතිරි ටික හොඳයි. 100න් 16ක් අඩු වුණාම තව හොඳ ඒවා තියෙනවා ඒක ඇතුලේ 84ක්. ඒ කියන්නේ 184ක් හොඳයි. එකපාරටම අපිට උත්තරය ගන්න පුළුවන් 184යි කියලා. 16ක් නරක් වෙලා නම් 84ක් හොඳයි. හැබැයි ඒක මේ විදිහට බැලුවොත් 50ක් ගෙනාපු එකේ 8ක් නරක් වෙලා නම් 50 ඇතුලේ හොඳ ඒවා තියෙන්න ඕනේ 42ක්. 50ක් ගෙනාවා 8ක් නරක් වුණා. 50න් 42ක් වෙනනම් හොඳයි. මෙයාවත් වැඩි කරනවා 2කින් මෙයාත් වැඩි කරනවා 2කින්. 100න් 84යි
ප්‍රතිශතය ලෙස ලියුවහම එනවා 184යි කියන්නේ 184යි. 184යි. ඉතිරි ගණන් ටික බලමු 3 5 7 8 9 10. තුන්වෙනි ගණන. මුල් ලකුණු 25ක් වූ ඇගීම සඳහා ප්‍රතාප ලබාගත් ලකුණු ගණන 21යි. ඇයි ලබාගත් ලකුණු මුල් ලකුණු ප්‍රමාණයේ භාගයන් ලෙස ලියන්න. 25න් 21යි කියලා ගොවි ලක්කයකට එන්න ඕනේ. ගොවි ලක්කන් දෙක. ඇයි ලබාගත් ලකුණු මුල් ලකුණු ප්‍රමාණයේ ප්‍රතිශතය ලෙස දක්වන්න. 25න් 21 හරය 100 කරගන්න ඕනේ. ඒකට 7 වෙන් වැඩි කරනවා. මෙයත් 7 වෙන් මෙයත් 7 වෙන් තුල්ලේ භාග. 4යි 84යි යට 100යි. 100න් 84යි ප්‍රතිශතය ලෙස කිව්වේ හැකි 184යි කියලා. 184යි. බලන්න මේ උත්තරය ආවද කියලා. පස්වෙනි ගාන. හතර කළා අපි. පහ. හත ශ්‍රේණියේ එහා B පන්ති දෙකට එකම ප්‍රශ්න පත්‍රයක් දෙකක් දෙන ලදී. 7 A පන්තියේ ගුරුතුමා එම පත්‍රයේ ලකුණු 25න්ද 7 B පන්තියේ ගුරුතුමා එම ප්‍රශ්නයේ ලකුණු 20න්ද මේ පන්තියේ 25න් හම්බුනේ එහා පන්තියේ 20න් හම්බුනේ. ලකුණු දී ඇත. 7 ශ්‍රේණියේ මලින්දට ලකුණු 22ක් හම්බුණා. මේ මලින්දට 25න් 22ක් හම්බුණා. 22ක්ද 7 B ශ්‍රේණියේ සුරේෂ්ඨ 20න් 18ක්ද හම්බුණා. එක මලින්ද ලබා ඇති ලකුණු ප්‍රමාණය මුල් ලකුණු සංඛ්‍යාවේ ප්‍රතිශතය ලෙස දක්වන්න. මලින්ද 25න් නම් 22යි 100ට ගන්න 7ෙන් වැඩි වුණා. 100න් 88යි ඒ කියන්නේ 188යි. මලින්දට හම්බ වෙලා තියෙනවා 188ක් ගොවි ලක්ක 1. ගොවි ලක්කන් 2. සුදේශ ලබා ඇති ලකුණු මුල් ලකුණු සංඛ්‍යාවේ ප්‍රතිශතය ලෙස දක්වන්න. මෙයා 100 ගන්න 5න් වැඩි කරනවා මෙයත් 5න්. අනුවයි 90යි සුරේෂ්ඨ 90යි බලන්න සුරේෂ්ඨ ලකුණු 18යි හම්බුනේ හැබැයි 20න් දීපු ඉඳලා 90යි මෙතන මලින්දට 22යි හම්බුනේ 25න් දීලා තියෙන්නේ ඒ හින්දා යට 88යි කොහොම ලක්කන් තුන ඔවුන් දෙදෙනා අතරින් ගණිත විෂයට වැඩි දස්කම් පෙන්වනවා ඇත්තේ කවුද බලපු ගමන් පේනවා දැන් මෙයාට 100ක් දුන්නා නම් 90ක් හම්බ වෙනවා මෙයාට 88යි හම්බ වෙන්නේ එහෙනම් වැඩි දක්ෂතාවයක් දක්වලා තියෙන්නේ සුරේෂ් හැබැයි දෙන්න ලකුණු දිහා බලද්දි මෙයාගේ ලකුණ අනුවත් එයා කියන්නේ 22යි කියලා. මෙයා කියන්නේ 18යි කියලා. ඒක දිහා බැලුවම හිතෙනවා මෙයානේ හොඳ කියලා. හැබැයි භාගය ලෙස ලියලා ප්‍රතිශතයක් කරාම පේනවා මෙයා නෙවෙයි හොඳ එයාට වඩා B තමයි වැඩි දක්ෂතාවයක් පෙන්වලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බලමු 7 වෙනි ගාන. අක්ෂි සායනයට සහභාගී වූ ළමුන් 20කින් 5 දෙනෙකුගේ පෙනීමේ දුර්වලතා ඇති බව හෙළි වී ඇත. 20න් 5කට දුර්වලතා තියෙනවලු. අක්ෂි ආබාධ නොවැති ළමුන් සංඛ්‍යාව සායනයට සහභාගී මුළු ළමුන් සංඛ්‍යාවේ ප්‍රතිශතය ලෙස දක්වන්නේ. 20ට ආපු එකෙන් 5කට තියෙනවා නම් 20ට ආපු එකෙන් 15 දෙනෙකුට නැහැ. ඒ කියන්නේ හොඳ අය එතන ඉන්නවා පෙනීම දුර්වලතා නැති අය 15ක්. 20 100 ගන්න පහින් වැඩි කරනවා මෙයත් පහින් 75යි 100න් 75යි කියන්නේ 175යි. 175ක් මෙතන ඉන්නේ හොඳ පෙනීමක් තියෙන අය. ඊගාව. කොහොම ලක්කන් 8 වෙනි ගාන. 8 වෙනි ගැටලුව. පෙරේරා මහතාගේ මාසික වැටුප පසුගිය අවුරුද්දේ රුපියල් 50000ක් වූ අතර ඒ මේ අවුරුද්දේ රුපියල් 65000 දක්වා වැඩි වී ඇත. මාසික වැටුප වැඩිවීම ගිය අවුරුද්දේ මාසික වැටුපෙහි ප්‍රතිශතය ලෙස දක්වන්න. මුලින්ම වැඩිවීම හොයාගන්න වෙනවා. වැඩිවීම දැන් යාට 65000ක් හම්බුනා වෙන 65000න් අඩු ගන්න ඕනේ 50000ක්. එතකොට යාට වැඩි වෙලා තියෙන්නේ රුපියල් 15000යි. රුපියල් 15000ක් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක ප්‍රතිශතය ලෙස ලියන්නලු කලින් මාසයේ වැටුපට අනුව 50000ක් තිබිද්දී යාට හම්බුනේ වැඩි වුණා 15000. වෙන භාගයක් ලෙස 50000ක් තිබ්බහම 15000ක් වැඩි වුණා. දැන් මේ භාගය තව ටිකක් සරල කරගන්න පුළුවන්. අපිට පේනවා බලපු ගාම බිංදු තුන කැපෙනවා කියලා තුල්‍ය භාගය.
එහෙනම් 50න් 15යි වැඩි වෙලා තියෙන්නේ. දැන් 50 100 කරගන්න පුළුවන්. ඒකට වැඩි කරනවා 2කින් මෙයක් 2කින්. 100න් නම් 30ක් වැඩි වෙලා. ඒ කියන්නේ 130කින් එයාගේ පඩි වැඩි වෙලා. 130කින් පඩි වැඩි වෙලා තියෙනවා ගිය මාසයේදී. නමය ඉගිදු කිලෝ එකක් සිට වූ විට ඉගිදු කිලෝ 5ක අස්වැන්න ලබාගත හැකි වේ. ඉගිදු අස්වැන්න සිට වූ ඉගිදු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. එකක් හිටෙව්වොත් ඉගිදු අස්වැන්න 5ක් හම්බ වෙනවා. එකක් හිටෙව්වොත් 5ක් හම්බ වෙනවා. එකෙන් 5යි ප්‍රතිශතයක් ලෙස දක්වන්නලු. එක 100 වෙන්න මෙයා 100න් වැඩි කරනවා මෙයාත් 100න්. 500 500යි බෙදීම 100 100යි. දැන් 100ට 500ක් වෙනවා ප්‍රතිශතය. එහෙනම් ඉගිදු අස්වැන්න 500යි 100ක් හිටෙව්වොත් 500ක් හම්බ වෙනවා. දැන් වෙනි ගන්න. 10 බෝංචියට පැයක් වගේ ඇති සෑම බෝංචියට 100කටම ඇට 85ක් පැලවේ. දැන් අපි කඩෙන් බෝංචියට පැයට ගෙනල්ලා ඇට 100ක් දැම්මොත් 100ක් පැලවෙන්නේ නැහැ. ඉතින් 85ක් වගේලු පැලවෙන්නේ. ඒ කියන්නේ ඒකේ ඇට 100ක් තියෙනවා කියන එක නෙවෙයි. 100ක් තිබ්බනම් 85ක් පැලවෙනවලු. බෝංචියට පැලවීමේ ප්‍රතිශතය ලියා දක්වන්න. 100ක් තිබ්බනම් 85ක් පැලවෙනවා. මෙයා 100යි 185ක් පැලවෙනවා. එහෙමනම් පැලවීමේ ප්‍රතිශතය 185යි කියලා ගන්න පුළුවන්. එහෙමනම් අපිට තියෙන්නේ දැන් මේ පාඩමේ ඉතිරි අනුමාත්‍රිකාවට යන්න. ඒ තමයි දශම සංඛ්‍යා ප්‍රතිශත ලෙස ලිවීම. ලියන්න අනුමාත්‍රිකාව දශම සංඛ්‍යා ප්‍රතිශත ලෙස ලිවීම. දශම සංඛ්‍යා ප්‍රතිශත ලෙස ලිවීම. ඒක හරි ලේසි ක්‍රමයක් තියෙන්නේ. මොකද අපි කලින් දශම පාඩම් භාග පාඩම් වලදී හම්බුණා. දශම පාඩමේදී දශමයක් භාගය ලෙස ලියුවා. එහෙනම් 0.5 මේ තියෙන දශමයක් 0.5 පුළුවන් භාග සංඛ්‍යාවල් ලෙස ලියන්න. මෙයාට දශම ස්ථාන 1යි නම් 10න් ගාන. දශම ස්ථාන 1යි. ඒ කියන්නේ 10න් උඩට ආව 5යි කියලා. මතකනේ ගණක දාපු වලින් මේව නිරූපණය කරපු විදිහත් මේ දශම සංඛ්‍යාවන් නම් 0.7යි 5 නම් මේ ඉන්නේ 10න් එකේවා මේ ඉන්නේ 100න් එකේවා මේ ඉන්නේ එකේවා ඔහොමනේ ගණක දාපු වෙන්නේ 10න් එකේවා මෙතන ඉන්නවා 10න් එකේවා 5ක් ඒ කියන්නේ 10න් 5යි දැන් ඉතින් කලින් ඉගෙන ගත්තා වගේ 10 100 කරගන්න පුළුවන් මෙයා වැඩි වෙනවා 10න් මෙයා වැඩි වෙනවා 10යි ඉත උඩට එනවා 50යි කියලා ඉත පල්ලෙහාට එනවා 100යි. ළමේ 50යි හරේ 100යි 100න් 50යි කියන්නේ 150යි කියලා කිව්වේ හැටි. තව කෙනෙක් බලමු දශම ස්ථාන දෙකක් ඉන්න 0.35 දශම ස්ථාන දෙකයි. දශම ස්ථාන දෙකක් ඉන්නවනම් ඉරයට ඉන්න ඕනේ 0.2 100න් 35යි 100න් 35යි ස්ථාන දෙකයි නම් මෙතන 100යි 100න් 35යි දැන් නම් මෙයාගේ හරේ 100 කරන්න දෙයක් නැහැ හරේ 100 වෙලාමයි තියෙන්නේ එහෙනම් අපිට කියව හැකි උත්තරේ 135යි උදාහරණ 3 0.02 දශම ස්ථාන දෙකයි එහෙමනම් 100න් දෙකයි දශම ස්ථාන දෙකයි 100න් දෙකයි. හරේ 100 කරන්න දෙයක් නැහැ. 102යි කියන උත්තර. උදාහරණ තුනේ එතකොට ලියන්න ඕනේ මේ බෝඩ් එක දිහා බලාගෙන ඔක්කොම ලියන්න එපා. මෙයා ලියන්න තනියෙන් හදන්න. මෙයා ලියන්න තනියෙන් හදන්න ඊට පස්සේ බලන්න හරිද කියලා. උදාහරණ තුන ලියාගන්න. ලේසි දශම සංඛ්‍යාව භාගයල් ලෙස ලිව්වා. කලින් පාඩමේ කොටස වගේ ප්‍රශ්න කළා. අභ්‍යාසයේ 22 3 අභ්‍යාසයේ රෝමිනක්කම් 5 6
පහ හය හත හදන්න. රෝම ඉලක්කම් 5 6 7. 22 3 අභ්‍යාසයේ පළවෙනි ගානේ රෝම ඉලක්කම් 5 6 7. දශමයක් ප්‍රතිශතයක් ගන්න ලේසි එහෙනම් දශම ස්ථාන දෙකයි CN 45යි නිකම් උත්තරේ 145යි. මෙතන දශම ස්ථාන දෙකයි CN 3යි ඒ කියන්නේ 103යි. මෙයා CN 8යි ඒ කියන්නේ 108යි. හරි. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ ප්‍රතිශතයක් කරන්න භාගයක් දශමයක් ප්‍රතිශතයක් කරන්න තව ලේසි ක්‍රමයක් තියෙනවා. දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා. භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා. හැබැයි භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්න ලේසි ක්‍රමය ඉගෙන ගන්න අපට අවශ්‍ය වෙනවා භාග ගුණ කිරීම. තාම අපි භාග ගුණ කරන්න දන්නේ නැහැනේ. තාම අපි දන්නේ භාග එකතු කරන්න අඩු කරන්න විතරයි. ඒ හින්දා ඒ ක්‍රමේ තාම ඉගෙන ගන්න බෑ. හැබැයි අපි උදාහරණයක් දෙකක් හදමු. එතකොට පැහැදිලි වෙයි ඒකත් පුළුවන් ලේසි ක්‍රමයක් බව. ලියා ගන්න අනුමාතුකාව ලියා ගන්න 100%න් ගුණ කිරීමෙන් මෙහෙම ලියන්නේ 100%න් ගුණ කිරීමෙන් ප්‍රතිශත ලබා ගැනීම. අපි මෙයාට කියනවා 100%න් ගුණ කිරීමෙන් ප්‍රතිශතයක් කිරීම. 100%න් ගුණ කිරීමෙන් ප්‍රතිශතයක් ලබා ගැනීම. එක උදාහරණයක බලන්න වෙන දේ 0.75 ප්‍රතිශතයක් කරන්න කියපු ගමන් අපි මෙයාව වැඩි කරනවා 100%න්. භාගයක් ප්‍රතිශතයක් කරන්න කියපු ගමන් 100%න් ගුණ කරනවා. මෙයාට තියෙනවා 0.2. එහෙනම් දැන් දශම තිත 100න් වැඩි කරන්න අපි දන්නවනේ 100ට 0.2ක් හින්දා දශම තිත 2ක් මේ පැත්තට පනිනවා. 100ට 0.2යි ඒ කියන්නේ දශම තිත 2ක් මේ පැත්තට පනිනවා. එතකොට උත්තර වෙනවා මේ 2ක් එහාට පැනනහම 75 වෙනවා. මේ ප්‍රතිශත ලකුණ මෙතනින් 100ට 75යි. ඔන්න භාග ලෙසදී ලියා ඉන්නේ නැහැ. දශමයක් ප්‍රතිශතයක් කරන්න කිව්වහම අපි ඉගෙන ගත්ත පළවෙනි ක්‍රමේ 100න් 75 කියලා ලියාගත්තා. ඊට පස්සේ කිව්වා 175යි කියලා. හැබැයි දැන් එහෙම කරන්නේ නැහැ. 100න් ගුණ කරනවා 100.2යි. දශම තිත දෙකක් මේ පැත්තට පැන්නා 175යි කියලා ලැබෙනවා. මේ උදාහරණය ලියා ගන්න. දෙවෙනි එක්කෙනාව හදන්න. මෙයාව ප්‍රතිශතයක් කරන්න. මෙයාව වැඩි කරනවා 100%න්. 0.875 වැඩි කරනවා 100%න්. අපි මෙයාට කියන්නේ 100%න් ගුණ කරනවා. 100.2යි. එහෙනම් දශම තිත දෙකක් එහා පැත්තට පනිනවා. දෙකක් එහා පැත්තට යනවා. එතකොට උත්තර වෙනවා 87.5යි කියලා 100ට. 187.5යි කියන උත්තර එනවා. මේක ලේසියිනේ අර කලින් ක්‍රම වලට වඩා. උදාහරණ 3. 1.5 ප්‍රතිශතයක් කරමු. 1.5 මම මේ ගානේ ක්‍රම දෙකටම හදන්න යන්නේ. ක්‍රම දෙකෙන්ම හදනවා. මේ 1.5 කියන දශම සංඛ්‍යාව ප්‍රතිශතයක් කරන්න යන්නේ. පළවෙනි ක්‍රමය තමයි මෙයාට දශම ස්ථාන 1යි. එහෙමනම් අපිට මෙයාට කිව්ව හැකි 1.5 වෙනකොට කිව්ව හැකි 10න් දශම ස්ථාන 1යි හින්දා 10න් 15යි කියලා. 10න් 15යි. හරිනේ? 1.5 භාගයක් ලෙස ලිව්වා 10න් 15යි. දැන් ප්‍රතිශතයක් වෙන්න අපි ගිය සතියේ ඉගෙන ගත්තා. මෙයා 100 වෙන්න 10න් වැඩි කරනවා මෙයා 10න්. එතකොට ඉර උඩට 150 ලැබෙනවා. ඉර යටට 100යි කියලා ලැබෙනවා. දැන් ඉර යට 100 තියෙන හින්දා 100න් 150ට කිව්ව හැකි 100ට 150යි කියලා. 100ට 150යි. ඔන්න දැන් ඉගෙන ගත්ත ක්‍රමේ දෙවෙනි ක්‍රමේ
1.5 ප්‍රතිශතයක් වෙන්න 100ට 100ෙන් ගුණ කරනවා. 100ට 0.2යි එහෙනම් දශම තිත දෙකක් ඉස්සරහට එන්න ඕනේ. මේ ඉස්සරහා ඕනේ තරම් බිංදු තියෙනවා. දශම සංඛ්‍යාව ඉස්සරහා. දශම තිත දැන් දෙකක් මේ පැත්තට එනවා. 1යි 2යි මෙතන නතර වෙන්නේ. උත්තරය එනවා 150යි කියලා. මේ 150යි. ඊගාව ගැටලුව. තව එකක් හදමු. ක්‍රම දෙකෙන්ම හදමු. භාගයන් ලෙස ලියාගෙනත් ගමු 100න් ගුණ කරලත් ගමු. තුන 0.1 ක්‍රම දෙකෙන්ම ප්‍රතිශතයක් කරමු. 0.1 දැන් මම මේවා හදනවා ක්‍රම දෙකෙන්ම කලින් වගේ. මුලින්ම මේ දශමයේ භාගයන් ලෙස ලියා ගන්නවා දශම ස්ථාන 1යි. ඒ කියන්නේ 10න් 1යි. ඉවයට 100 වෙන්නේ 10න් වැඩි කරනවා මෙයක් 10යි. උඩට එනවා 10යි යටට එනවා 100යි. 100න් 10යි කියන්නේ 110යි. දැන් ඉගෙන ගත්ත ක්‍රමයෙන් 0.1 වැඩි කරනවා 100න් 100න් 100.2යි එහෙනම් දශම තිත දෙකක් ඉස්සරහට පරිණව. මේ ඉස්සරහ වුණාම බිංදු ඉන්නවනේ. එහෙනම් දැන් දෙකක් ඉස්සරහට යනවා. එතකොට එනවා 100ට 10යි කියලා. 110යි. දෙකක් ඉස්සරහට ගියා. භාගයක් දශමයක් කරන්නේ එක ක්‍රමයයිනේ. ඔන්න දැන් මම දෙවෙනි ක්‍රමයටත් ඒ මේ වගේම ඒ ගානක් හදනවා. ඒ වගේම හදනවා මේ ගානක්. 5න් 3 මෙයාව ප්‍රතිශතයක් කරමු. හරය 100 කරගෙන හදන ක්‍රමයටයි 100ට 100න් ගුණ කරන ක්‍රමයටයි. ගුණ කරන ක්‍රමය කියා දෙන්නම්. මුලින්ම මෙයාව 100 කරගෙන හදමු. ඒ ක්‍රමයට හදන්න මුලින්ම. මෙයා 100 බවට පත් වෙනවා 20න් වැඩි වුණාම එහෙනම් උඩ එක්කෙනත් 20න් වැඩි කරන්න ඕනේ. 5 20ක් 100යි. 3 20ක් 60යි. 100න් 60යි කියන්නේ 160යි. ඔන්න බලන්න දැන් මම මේ කියා දෙන කොටස අතිරේක කොටසක් අටවසේදී ඉගෙන ගන්න කොටසක්. තාම අපි දන්නේ නැහැනේ මෙන්න මෙහෙම වැඩි කරන්න දන්නේ නැහැ. භාග සංඛ්‍යා ගුණ කරන්න දන්නේ නැහැ. ඔන්න බලන්න වෙන දේ මෙතෙන්දී ලේසි ක්‍රමයක් ඉඳන් මම මේක දැන් කියා දෙන්නේ. මෙයා වැඩි වෙනවා මෙයාගේ. මේ 5 වැඩි වෙන්නේ මෙයාගේ ඉරයට එකක් ඉන්නවා එයාගෙන් වැඩි වෙන්නේ. අපි ඒ හින්දා දැන්ට 5 මුකුත් වෙන්නේ නැහැ. මෙයා මෙයාගෙන් වැඩි වෙනවා. 3 වැඩි වුණාම 100න් 300යි. ඉර යට ඉන්නවා 5. 300 බෙදීම 5. දැන් 300 පුළුවන් 5න් බෙදන්න. 30ට 5 6යි බිංදුවට නෑ 100ට 60යි කියලා එකපාර උත්තරේ ලිව්ව හැකි. එහෙනම් භාගයක් ප්‍රතිශතයක් කරන්න කිව්වත් දශමයක් ප්‍රතිශතයක් කරන්න කිව්වත් අපි ඉදිරියේදී කරන ක්‍රමය තමයි 100න් ගුණ කරන එක. දැනට භාගයක් ප්‍රතිශතයක් කරන්න කිව්වම හරය 100 කරගන්නවා. දශම සංඛ්‍යාවන් නම් ක්‍රම දෙකකින් කැමති එකකින් හදනවා. හැබැයි මෙහෙම ක්‍රමයකුත් තියෙනවා. අපි ඉදිරියට භාවිතා කරන්නේ මෙයාව. මෙයාවත් ලියා ගමුකෝ. තව ගානක් ඒ විදිහට හදමු. මෙයාව ලියාගෙන තව ගානක් ওই විදිහට හදමු. දෙකෙන් එක ප්‍රතිශතයක් කරන්න ක්‍රම දෙකෙන්ම හදමු මෙයාව. ක්‍රම දෙකෙන් උත්තරේ ගන්න යන්නේ. මුලින්ම හරය 100 කරගත්ත ක්‍රමේ 50න් වැඩි කරන්න වෙනවා. උඩට එනවා 50යි ඉරයට එනවා 100යි. 100න් 50යි. 100න් 50 කියන්නේ 150යි කියලා ලියුව හැකි. දෙවෙනි ක්‍රමේ දෙකෙන් එක. වැඩි කරමු 100ට 100න්. 100ට 100න් ගුණ කරනවා. 100 එකක් 100යි 100 බෙදීම 2යි 100ට 100 දෙකට බෙදනහම 150යි කියන උත්තරය එනවා. අපි දැන් යමු අභ්‍යාසයේ තුන්වෙනි ගානයි හතරවෙනි ගානයි 22 3 අභ්‍යාසයේ තුන්වෙනි ගානයි හතරවෙනි ගානයි සම්පූර්ණ කරමු. තුන්වෙනි ගැටලුවේ කියනවා එක්තරා පුද්ගලයෙකුගේ තම මාසික ආදායමෙන් 5න් 2ක්
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරනවලු. මාසික ආදායමෙන් 0.25ක් ආහාර සඳහා වියදම් කරනවලු. 1. අධ්‍යාපනයට වැය කරන මුදල මාසික ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස ලියන්න. භාගයක් ප්‍රතිශතයක් ලෙස ලියන්න කියන්නේ. එහෙමනම් හරේ 100 කරගන්න පුළුවන්. 5 100 වෙන්න 20ෙන් වැඩි කරනවා. මෙයත් 20ෙන්. 20 දෙකක් 40යි. 5 20ෙන් වැඩි වුණාම 100යි. 100න් 40යි. ඒ කියන්නේ 140යි. එයාගේ මාසික ආදායමෙන් 40ක් යනවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා. ප්‍රොග්‍රෑම් දෙක. ආහාර ද්‍රව්‍ය සඳහා වැය කරන මුදල මාසික ආදායමෙන් කොච්චරද? 0.25. භාගයක් ලෙස ලියාගෙන ඉන්නත් පුළුවන්. 100න් ගුණ කරන්නත් පුළුවන්. අපි 100න් ගුණ කරමු. 100න් ගුණ කරනවා. 0.2ක් එහා පැත්තට පනිනවා 125 කියලා එනවා. 125යි. එහෙනම් ආහාර සඳහා 125යි. එයාට ලැබෙන මුළු වැටුප කොටස් 100කට බෙදුවොත් 40ක් යන්නේ ළමයිගේ අධ්‍යාපනය වෙනුවෙන්. ඒකේ කොටස් 100කට බෙදුනහම 25ක් යන්නේ ආහාර වෙනුවෙන්. එහෙනම් දැන් අපිට ඕකෙන් හිතා ගන්නත් පුළුවන් තව එහෙනම් එයාගේ වැටුපේ කොටස් කීයක් ඉතිරි වෙනවද කියලා. වැටුප කොටස් 100කට බෙදලා 40ක් මෙතෙන්ට ගියා 25ක් මෙතෙන්ට ගියා. ඒ කියන්නේ 65ක් ඉවර වුණා. තව 35ක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට ওই 35න් ඇඳුම් වලට යනවා ඇති. එහෙම නැත්නම් ඉතිරි කරනවා ඇති. නැත්නම් මොනවා හරි සංවර්ධන කටයුතු කරනවා ඇති. අපි දන්නේ නැහැ. අපිට කියලා නැහැ. හැබැයි තව යාගේ වැටුපෙන් කොටස් 35ක් ඉතිරි වෙනවා. ඊගාව. නොමිලකන් 3. ඔහු මාසික ආදායමෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වැය කරන්නේ එම අවශ්‍යතා දෙකෙන් කුමක් සඳහාද? තමන්ගේ වැටුප කොටස් 100කට බෙදලා 40ක් යනවා අධ්‍යාපන කටයුතු වලට 25යි යන්නේ ආහාර වලට. එහෙනම් පැහැදිලිව පේනවා වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කියලා ලියවෙන්න ඕනේ. දැන් 4 වෙනි ගාන බලමු. 4 වෙනි ගැටලුවේ මෙහෙම කියනවා. කමල් ආයතනයකට ගෙවීමට ඇති මුදලින් 4/1ක් ජනවාරි මාසයේදී ගෙවනවලු. 23ක් පෙබරවාරි මාසයේදී ගෙවනවලු. මාර්තු මාසයේදී තව ගෙවන්න තියෙන ගාණෙන් 0.52ක් ගෙවනවලු. ගොමිලක් අයක ජනවාරි හා මාර්තු මාසවලදී ගෙවන ලබන මුදල් ගෙවීමට ඇති මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස ලියන්න. මෙයා 4/1 ප්‍රතිශතයක් කරන්න ඕනේ. ඒකට 4 100 කරගන්න වැඩි කරන්න වෙනවා 25න්. උඩ එකකට වැඩි කරනවා 25න් තුල්‍ය භාගය. 25 එකක් 25යි 25 4ක් 100යි. 100න් 25යි 100න් 25යි 125යි. මෙයා 0.52. දැන් මම මෙතෙන්දී මෙයා 100න් වැඩි කරනවා. කලින් හදුවේ භාගය ලෙස ලියාගෙනනේ. දැන් 100න් වැඩි කරනවා. 100.2යි 0.2ක් මේ පැත්තට බයිනවා. එතකොට 52යි කියලා එනවා. 152යි. එහෙමනම් ජනවාරි මාසයේ ගෙවන්න තිබ්බ ගානේ 125ක් ගෙවුවා. පෙබරවාරි මාසයේදී 123ක් ගෙවුවා. මාර්තු මාසයේදී 152ක් ගෙවුවා. දැන් ඒක දිහා බැලුවම අපිට පේනවා එයා ගෙවන්න තිබ්බ මුළු ගානම ගෙවිලා කියලා. බලන්න ගෙවන්න තිබ්බ මුළු මුදල කොටස් 100කට බෙදුවා. මේ මාසේ 25යි, මේ මාසේ 23යි, මේ මාසේ 52යි ගෙවුවාම මේ තුන් දෙනා එකතු වුණාම 100ට 100යි. ඒ කියන්නේ කොටස් 100ම ගෙවිලා ඉවරයි. දැන් ණය ගෙවිලා ඉවරයි. බලමු ගොවිලක් අන්දකින් අහන්නද? කමල් වැඩිම ගෙවීමක් සිදු කර ඇත්තේ කුමන මාසයේදීද? බලපු ගමන් පේනවා 152ක්ම ගෙවලා තියෙන්නේ මාර්තු මාසයේ. එන උත්තරේ එන්නෝනේ මාර්තු මාසයේදී කියලා. මාර්තු මාසයේදී. එහෙමනම් අපේ ප්‍රතිශත පාඩම මෙතනින් අවසන් වෙනවා. ප්‍රතිශත කියලා කියන්නේ දිගටම යන පාඩමක්. 8 වසර 9 වසර 10 වසර 11 වසර කියන අවුරුදු ඔක්කොගෙම දැන් හම්බ වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයටත් මේ ප්‍රතිශත වලින් ගැටලුවක් හම්බ වෙනවා. මේ ප්‍රතිශත පාඩමට තව විශේෂ කොටස් ඉදිරියේදී එකතු වෙනවා. හැබැයි අපට හොඳට පුළුවන් වෙන්න ඕනේ භාගයක් ප්‍රතිශතයක් ලෙස ලියන්නයි දශමයක් ප්‍රතිශතයක් ලෙස ලියන්නයි. 9 වසරේදී ඔබට ඉතා වැදගත් කොටස් ටිකක් තව එකතු වෙනවා. 8 වසරේදී වැඩි නැහැ. 9 දී තමයි වැඩියෙන් එකතු වෙන්නේ.